කතානායකතුමනි, ගරු විරුද්ධ පක්ෂයේ නායකතුමා මේ සභාව ඇමතුමෙන් පස්සේ කතා කිරීමට අවස්ථාව ලැබීම ගැන මම බෙහෙවින් සතුටු වෙනවා. මා ඊටමත් ගෞරවයෙන් යෝජනා කිරීමට කැමතියි. මේ පනත ගැන ආවේගශීලීව නෙවෙයි. පනතේ වගන්ති පනතට අදාළ කරුණු ගැන අපි තුලනාත්මකව සිතා බලමු, විග්‍රහ කරමුයි කියන ආයාචනය මම ඊටමත් ගෞරවයෙන් කරන්නට කැමතියි. මම හිතන්නේ අපි හැමෝම එකඟ වෙනවා මේ රටට අද විදේශ විනිමය අවශ්‍යයි කියලා. ඒ විදේශ විනිමය අපිට වොමනා වෙලා තිබෙන්නේ රටේ ණයබර තව වැඩි කරන්නේ නැතිව. ණයබර වැඩි කරන්නේ නැතිව විදේශ විනිමය අපිට අවශ්‍යයි. අපි ජීවත් වෙන්නේ අතිශයින් තරංගකාරී ලෝකයක. එහෙමනම් විදේශ විනිමය මේ රටට ලබා ගැනීමට නම්, ආයෝජන ලබා ගැනීමට නම් ඒ සම්බන්ධයෙන් ආයෝජකයන්ට අපි ආකර්ෂණයක් ඇති කර ගන්න ඕනේ. අලුත් ආයතන අපි ඇති කරන්න ඕනේ. අලුත් ක්‍රමවේද මේ සම්බන්ධයෙන් අවශ්‍ය වෙනවා. අලුත් ක්‍රමවේද හා අලුත් ආයතන. කොළඹ වරාය නගර සංකල්පය එවැනි ආයතනයක්, එවැනි ක්‍රමවේදයක්. දැන් මේකට තියෙන විවේචන තමයි මේක අමුතු විදිය බිල්ලෙක් කියලා. සර්ව බලධාරී අත්නෝමතික විදියට ක්‍රියා කරන්න පුළුවන් යන්ත්‍රණයක් කියලා මේ කොමිෂන් සභාව. ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පාර්ලිමේන්තුව ඇතුළු මේවාට ලොකු පහරක් එල්ල වෙනවා කියලා මේ පනතෙන්. ඒ කියන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට විශාල හානියක් මේකෙන් වෙනවා කියන එක තමයි ප්‍රධාන විවේචනය මේ පනතට විරුද්ධව එල්ල වෙන. හැබැයි අපි මොහොතක් හිතා බලමු. ඒක ඇත්තද නැත්තද කියලා. පාර්ලිමේන්තුවට තමයි අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යටතේ මූල්‍ය බලය තියෙන්නේ. මහජන මුදල් පරිපාලන බලය තියන්නේ වෙන කාටවත් නෙවෙයි, මේ උත්තරීතර පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවෙන් ඒක උදුරා ගන්නට, ඒක දියාරු කරන්නට කිසිසේත් පුළුවන් කමක් නැහැ. දැන් මේ පනතේ ප්‍රතිඵලයක් වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන වගන්තිය යටතේ පාර්ලිමේන්තුවට පැවරෙන මුදල් බලය අබමල් රේණුවකින් අඩු වෙනවාද? ඇත්ත වශයෙන් අඩුවන්නේ නැහැ. අපිට ආයෝජන අවශ්‍ය නම් දිරිගැන්වීම් දෙන්න ඕනේ. බදු සහන දෙන්න ඕනේ. එහෙම නැත්නම් ආයෝජකයන් එන්නේ නැහැ. හැබැයි මේ බදු සහන දෙන්නේ කොයි අවස්ථාවලදීද? කොයි කොන්දේසි වලට යටත්වද? කවුද ඒක තීරණය කරන්නේ? වෙන කවුරුවත් නෙවෙයි, මේ පාර්ලිමේන්තුව තමයි ඒක තීරණය කරන්නේ. ඒ කියන්නේ ඒ සහන මොනවද දෙන සහන මොන අවස්ථාවලදීද? ඒ සම්බන්ධයෙන් රෙගුලාසියක් පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ. රෙගුලේෂන්. ඒ රෙගුලාසිය මේ පාර්ලිමේන්තුවේදී සම්මත වෙන්න ඕනේ. ඒ රෙගුලාසිය ප්‍රතික්ෂේප වෙනවා නම් ඒ බදු සහන ලැබෙන්නේ නැහැ. එතනින්ම ඒවා නිෂ්ප්‍රභා වෙනවා. එම නිසා මේ පාර්ලිමේන්තුවේ බලය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන වගන්තියේ යටතේ තිබෙන බලය කිසිසේත් අඩුවන්නේ නැහැ. ඒක සුරක්ෂිත වෙනවා. No, please, I didn't interrupt you. I listened to you. I would like to make my speech without interruptions. එතකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ බලයට කිසිම හානියක් නැහැ. අනේක කවුද මේ බදු සහන දෙන්නේ? බදු සහන දෙන්නේ මේ කොමිෂන් සභාව නෙමෙයි. බදු සහන පිළිබඳ තීරණ ගන්නේ මේ පනත යටතේ ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලය. කොමිෂන් සභාවට පුළුවන් එක දෙයක් කරන්න පමණයි. නිර්දේශයක් කරන්න පුළුවන්. මෙන්න මේ සහන ලබා දෙන්නේ කියලා නිර්දේශයක් කරන්න පුළුවන්. කාටද මේ නිර්දේශය කරන්නේ? අතිගරු ජනාධිපතිතුමාට. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ජනාධිපතිතුමාට සිදු වෙනවා අනිවාර්යෙන් මුදල් ඇමතුමාගේ අදහස විමසන්න. මුදල් ඇමතුමාගේ අදහස විමසලා ඊට පස්සේ කැබිනට් මණ්ඩලයට යොමු කරන්න ඕනේ. කැබිනට් මණ්ඩලයට සම්පූර්ණ අයිතිය තියෙනවා ඒක ප්‍රතික්ෂේප කරන්න. කැබිනට් මණ්ඩලය අනුමත කළොත් ඊට පස්සේ පියවර රාශියක් තියෙනවා. සති දෙකක් ඇතුළත ගැසට් එකක් මුද්‍රණය කරන්න ඕනේ. ගැසට් එකක් මුද්‍රණය කරන්න ඕනේ.
ගැසට් එක මුද්‍රණය කළා දින 30ක් නිකන් ඉන්න ඕනේ. මුකුත් කරන්න බෑ දින 30ක්. ඒ දින 30 තුළ ඕනෑම පුරවැසියෙකුට උසාවියට යන්න පුළුවන්. ඒ කියන්නේ බදු සහන ලබා දෙන්න පුළුවන් වන්නේ යම් යම් නිර්ණායකයන්ට යටත්ව. ඒ නිර්ණායකයන් පනතේ සඳහන් වෙලා තියෙනවා. ඒ නිර්ණායකයන් උල්ලංඝනය වන විදිහට මේ බදු සහන දෙන්න යෝජනා කෙරෙලා තිබෙනවා නම් ශ්‍රී ලංකා අධිකරණයට ගිහිල්ලා ඒ දුක්ගැන්විල්ල ඉදිරිපත් කළා ප්‍රතිකර්මයක් ලබා ගන්න පුළුවන්. ඒ දින 30 ගත වෙලා අවසන් වුණාට පස්සේ තමයි ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන් වන්නේ. එතකොට මේ මහා ලොකු බිල්ලෙක් මවලා පාර්ලිමේන්තුවේ තියෙන බලතල කැබිනට් මණ්ඩලයේ බලතල මේවා ඔක්කොම උදුර ගන්නවයි කියන තර්කයට ඒක කොතරම් ආවේගශීලීව ඉදිරිපත් කළා. ඇත්ත වශයෙන් ඒකට කිසිම නීතිමය හෝ යථාර්ථවාදී පදනමක් නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එතකොට ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණය විග්‍රහ කරලා තියෙනවා පාර්ලිමේන්තුවේ මුදල් බලය කියන්නේ මොකක්ද කියලා. කොහෙන්ද මේ මුදල් එන්නේ? මූලාශ්‍රය. මොනවා සඳහාද මේ මුදල් පාවිච්චි කරන්නේ? විගණනාධිපතිවරයාගේ කාර්යභාරය. දැන් මේ පෝර්ට් සිටි කමිෂන් එක මේ ආයතනය ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක පබ්ලික් කෝපරේෂන් එකක්. මහජන සංස්ථාවක්. ඒක පැහැදිලිව සඳහන් වනවා මේ පනතේ 3 වන වගන්තියේ 2 වන උපවගන්තිය. දැන් මේක මහජන සංස්ථාවක් නම් අනිවාර්යෙන් විගණනාධිපතිවරයාට බලය තියෙනවා පමණක් නෙවෙයි එතුමාට අනිවාර්ය යුතුයකමක් තියෙනවා ඒ සංස්ථාවේ ඒ ආයතනයේ ගිණුම් පරීක්ෂා කර බැලීමට. ඒක ඉතාමත් පැහැදිලිව සඳහන් වනවා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වන වගන්තියේ 1 වන උපවගන්තිය යටතේ. එතුමාට පුළුවන් මේ අවස්ථාවේදී පමණක් නෙවෙයි එතුමාට පුළුවන් ඒ විගණනය සඳහා වෙන සමාගමක් හෝ නියම සුදුසුකම් තිබෙන පුද්ගලයෙකුගේ ආධාර ලබා ගන්නට. හැබැයි අවසාන වගකීම තියෙන්නේ වෙන කාටවත් නෙවෙයි මේ රටේ විගණනාධිපතිවරයාට. එතකොට මේ කොමිෂන් සභාව පත් කිරීම නිසා කොමිෂන් සභාවේ ක්‍රියාත්මක වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විගණනාධිපතිවරයාට පැවරෙන බලතල අබමල් රේණුවකින්වත් අඩුවන්නේ නැහැ. දැන් මේවනේ මේකට විරුද්ධව තියෙන තර්ක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේවා දෙදරන තැනකට එනවා කියලා. මේවා මනස්කල්පිත දේවල්. මේවට කිසිම යථාර්ථවාදී පදනමක් නැහැ. අනේක තමයි නියාමන ආයතන. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ රටේ නියාමන ආයතන රාශියක් තියෙනවා. ඒවා රටේ පරිපාලන ව්‍යුහයේ අන්තර්ගත කොටසක්. ඒ කියන්නේ මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, රේගුව, කම්කරු දෙපාර්තමේන්තුව, මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ටෙලිකොම් රෙගියුලේටරි කොමිසම, මේවා රෙගියුලේටරි ඔතොරිටිස්. ඒවට ඉතාමත් වැදගත් කාර්යභාරයක් පැවරෙනවා ශ්‍රී ලංකා නීති පද්ධතිය තුළ. දැන් මේ පනත නිසා මේ වරාය නගර කොමිෂන් සභාවේ කාර්යභාරය නිසා ඒ නියාමන ආයතනවලට කිසිම හානියක් වන්නේ නැහැ. ඒ නියාමන ආයතනවල කාර්යභාරය ඒ විදිහටම ඉෂ්ට වෙනවා. ඒක පැහැදිලිව සඳහන් වෙනවා 74 වන වගන්තියේ ඒවාට මේකෙන් කිසිම ඍණාත්මක බලපෑමක් නැහැ. ඒ වගේ බලතල කිසිසේත් කප්පාදු වීමක් නැහැ. ඒවා සම්පූර්ණයෙන් සුරක්ෂිත කරමින් තමයි පෝර්ට් සිටි කමිෂන් එකට Tamanගේ නිලතල හා වගකීම් ඉෂ්ට කිරීමට පුළුවන් වන්නේ. ඉතින් එහෙනම් මොකද්ද ප්‍රශ්නය? පාර්ලිමේන්තුවේ මුදල් පරිපාලනයට මරු පහරක් එල්ල වෙනවා කියනවා. එතකොට මේ නියාමන ආයතන වලට හරි විදිහට ක්‍රියා කරන්න බෑ කියනවා. විගණනාධිපතිවරයාට තමන්ගේ යුතුයකම් ඉෂ්ට කිරීමට පුළුවන් වාතාවරණයක් මේකෙන් ලැබෙන්නේ නැහැ කියනවා. මේ එකකවත් කිසිම සත්‍යයක් නැහැ. ඉස්සලා පනත කියවන්න ඕනේ. ඒක විග්‍රහ කරන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් මේ පිටු 62ක සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව කියවන්න ඕනේ. එසේ කියවුවොත් ඉතාමත් පැහැදිලිව පෙනෙනවා මේ රටේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. ඒවට කිසිම අයහපත් බලපෑමක් මේ තුලින් ඇතිවන්නේ නැහැ කියලා. එතකොට අනෙත් කාරණය
තමයි දැන් නිතර කියවෙන දෙයක් මේකේ ගිහිල්ලා පුළුවන් කියලා කළු සල්ලි සුදු සල්ලි බවට පරිවර්තනය කරන්න. ඒක නැත්නම් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ ශ්‍රී ලංකා ආර්ථිකයට ඒකෙන් ලොකු ගැටලුවක් ඇති වෙනවා. හැබැයි ඒක කිසිසේත් ඇත්තක් නොවේ. සම්පූර්ණ අසත්‍යයක්. අපිට ආයෝජන ඕන නම් ඒ සම්බන්ධයෙන් යම් යම් ක්‍රියාමාර්ග අපි අනුගමනය කරන්න ඕනේ. එම නිසා ඊටමත් සීමිත සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ පළාත් වලින් ඊටමත් සීමිත සංඛ්‍යාවක් පෝට් සිටි එක තුල බලපාන්නේ නැහැ. ඒ පළාත් මොනවද කියන එක පැහැදිලිව සඳහන් වෙනවා තුන්වන උපලේඛනය. තුන්වන උපලේඛනය සඳහන් වෙනවා පළාත් හතක්. ඒ හතට ක්‍රියාකාරීත්වයක් නැහැ. අන් සියලුම නීති කිසිම අඩුපාඩුවක් වෙනසක් නැතිව මේ පෝට් සිටි එක තුල ක්‍රියාත්මක වෙනවා. දැන් මුදල් විසුද්ධි කිරීමේ පනත තුන්වන උපලේඛනයේ සඳහන් වන්නේ නැහැ. ඒ කියන්නේ මුදල් විසුද්ධි කිරීමේ පනත සම්පූර්ණයෙන් බලාත්මකයි වරාය නගරය තුල. ඒ විතර නෙවෙයි. අපි මේ කරුණු පිළිගන්න ඕනේ නේ. දැන් මෙන්න මේ පනත් සියල්ලම පෝට් සිටි එක තුල සම්පූර්ණයෙන් ක්‍රියාත්මකයි. මුදල් විසුද්ධි කිරීමේ නීතිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මකයි. මොනිටරි ලෝ මූල්‍ය නීතිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මකයි. මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ නීතිය Financial Transactions Reporting Act, ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත, Terrorist Financing Act, ත්‍රස්තවාදීන්ට මුදල් දීම පිළිබඳ පනත. මේ සියල්ලක්ම ඇස්පිල්ලක් පාපිල්ලක් අතහරින්නේ නැතුව සම්පූර්ණ වශයෙන් පෝට් සිටි එක තුල බලාත්මකයි. එතකොට මේ සියලුම පනත් නෑ ඔබතුමා කතා කරන් පස්සේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම කතාවට බාධා කිරීම මම කැමති නෑ. එතකොට මේ සියලුම පනත් ක්‍රියාත්මක කිරීමේ වගකීම පෝට් සිටි එකට නෙමෙයි පැවරෙන්නේ. ඒගොල්ලන්ගේ වගකීමක් නෙමෙයි. ඒක පැවරෙන්නේ Financial Investigations Unit of the Central Bank. ඒ කියන්නේ මහ බැංකුවේ මූල්‍ය විමර්ශන ඒකකයට. එතන මූල්‍ය විමර්ශන ඒකකයේ බලය තියෙනවා. මොනවද වෙන්නේ කියලා හොයලා බලලා වැරද්දක් වෙනවද? නීති විරෝධී දෙයක් වෙනවද? එහෙම දෙයක් වෙනවා නම් මැදහත් වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සම්පූර්ණ බලය ශ්‍රී ලංකාවේ මහ බැංකුවට තියෙනවා. ඒක නම් තත්ත්වය කොහොමද එතෙන්ට ගිහිල්ලා කළු සල්ලි සුදු සල්ලි බවට පරිවර්තනය කරන්නේ? කිසිසේත් කරන්න බැරි වැඩක්. පනත යටතේ ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය යටතේ මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඒක කිසිසේත් වෙන්න පුළුවන් දෙයක් නොවේ. එතකොට දැන් කියනවා එක රටක් එක නීතියක්. එතන වෙන හැම දෙයක්ම ශ්‍රී ලංකා අධිකරණයේ අධීක්ෂණයට යටත්. ඒ කියන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වන වගන්තිය යටතේ අභියාචන අධිකරණයට ගිහිල්ලා රිට් ආඥාවක් ලබා ගන්න පුළුවන්. ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිල්ලා මානව හිමිකම් උල්ලංඝනය වෙලා තිබෙනවා නම් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වන වගන්තිය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වන වගන්තිය හා 126 වන වගන්තිය යටතේ ප්‍රතිකර්මයක් ලබා ගන්න පුළුවන් ෆන්ඩමෙන්ටල් රයිට්ස්. මේ සියලුම ප්‍රතිකර්ම කිසිම අඩුපාඩුවක් නැතිව තියෙනවා. ශ්‍රී ලංකාවේ නීතිය බලපාන්නේ විදේශීය රටක නීතිය නෙවෙයි. ප්‍රතිකර්මයක් ඕනනම් විදේශීය අධිකරණයකට නෙවෙයි යන්නේ ශ්‍රී ලංකා අධිකරණයට. ශ්‍රී ලංකා අධිකරණයට පූර්ණ බලතල තිබෙනවා. එවන් අවස්ථාවලදී අවශ්‍ය ප්‍රතිකර්ම සපයා දීමට. එතකොට කොහොමද වෙනම නීති පද්ධතියක් වෙනම අධිකරණ පද්ධතියක් තියෙනවා කියලා කොහොමද තර්ක කිරීමට පුළුවන් වන්නේ? එතකොට සමහර අය තර්ක කරනවා ජාත්‍යන්තර නීතිය යටතේ මේ පෝට් සිටි එක ශ්‍රී ලංකාවේ අන්තර්ගත කොටසක් නෙවෙයි කියලා. සම්පූර්ණ වැරදි. මේ සම්බන්ධයෙන් ඉස්සෙල්ලාම මේ පාර්ලිමේන්තුවට යෝජනාව ගෙනාවේ අපේ රජය නෙවෙයි. යහපාලන රජය යටතේ ගරු වජිර අබේවර්ධන අමාත්‍යතුමා. ඒ කාලේ අභ්‍යන්තර හා ස්වදේශීය කටයුතු පිළිබඳ ගරු අමාත්‍යතුමා මේ ගරු සභාවට 2019 ජූලි 23 වෙනිදා යෝජනාවක් ගෙනාවා. දේශීය ජල තීරයෙන් හා සමුද්‍ර පත්ලෙන් මේ හෙක්ටයාර් 269 ශ්‍රී ලංකා භූමියට
එක්කාසු කරන්නේ කියලා. ජාත්‍යන්තර නීතිය යටතේ ඒකට සම්පූර්ණ ඉඩකඩ තියෙනවා. මේ උත්තරීතර පාර්ලිමේන්තුව ගරු වජිර අබේවර්ධන ඇමතුමාගේ ඒ යෝජනාව පිළිගත්තා. ඒ අනුව පරිපාලන දිස්ත්‍රික් පනත යටතේ ගැසට් එකක් මුද්‍රණය කළා. ඒ ගැසට් එක මුද්‍රණය කළේ 2019 අගෝස්තු 5 වෙනිදා. අපේ රජය එදා බලයේ සිටියේ නැහැ. ඒ ගැසට් එකෙන් මොකද්ද කළේ? මේ සම්පූර්ණ භූමිය එක්කාසු කළා කොළඹ දිස්ත්‍රික්කයට. කොළඹ දිස්ත්‍රික්කයට, ඒ කියන්නේ ශ්‍රී ලංකා භූමියේ අන්තර්ගත කොටසක් වුණා. ඒකට ශ්‍රී ලංකා භූමියේ අන්තර්ගත කොටසක් නම් එක එකනා කියනවා පොලිසියට යන්න බැහැලු, ත්‍රිවිධ හමුදාවලට යන්න බැහැලු, ඒක වෙන රටක් වගේලු. පුරවැසියන්ට යන්න බැහැලු. ශ්‍රී ලංකා භූමියේ අන්තර්ගත කොටසක් වෙනවා නම් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයේ ස්වාධිපත්‍යය සම්පූර්ණයෙන් එතෙන්ට බලපානවා. හමුදාවට යන්න පුළුවන්, පොලිසියට යන්න පුළුවන්. රේගු ඒ සියල්ලක්ම එතන තියෙනවා. ඒ තර්කයත් සම්පූර්ණයෙන් උස් තර්කයක්. එතකොට අවසාන වශයෙන් මම හිතන්නේ මම කාලේ අවසන් වීමට ළඟයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපිට මෙච්චරයි කියන්න තියෙන්නේ. If we are serious about this, අපිට ආයෝජන ඕන නම් එහෙනම් ඒ සම්බන්ධයෙන් අපි ව්‍යුහයක් සකස් කරන්න ඕනේ. දිවංගත ජය.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1978 අලුත් ව්‍යවස්ථාව සම්මත කරන්නටත් පෙර නැෂනල් ස්ටේට් ඇසෙම්බලි පාර්ලිමේන්තුව නෙමෙයි රාජ්‍ය මන්ත්‍රණ සභාවට පනතක් ගෙනාවා. ඒක තමයි ග්‍රේටර් කොලම්බෝ ඉකොනොමික් කමිෂන් ලෝ 1978. මම මේ ගරු සභාවෙන් ඉතාමත් නිහතමානී ලෙස ඉල්ලා සිටිනවා ඒ පනත කියවන්නේ කියලා. 1978 ජය.ආර්. ජයවර්ධන දිවංගත ජනාධිපතිතුමා මේ ගරු සභාවට ගෙනාපු පනත මීට වඩා හුඟක් එහාට යනවා. කෙලින්ම ඍජුව බඳු සහන දෙන්න පුළුවන්. ඊටත් වඩා ගියා එහාට 1992 දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ බෝඩ් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් ලෝ එක ගෙනාවා. එතනදී තමයි ග්‍රේටර් කොලම්බෝ ඉකොනොමික් කමිෂන් මහා කොළඹ ආර්ථික කොමිෂන් සභාවේ නම වෙනස් වුණා ආයෝජන මණ්ඩලයට. 1992 තාත් විනාඩි 2යි අමාත්‍යතුමා. just 3 minutes more. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ 1992 ආයෝජන මණ්ඩල පනතෙන් කිව්වා උසාවියට ගිහිල්ලා තහනම් නියෝගයක්වත් ලබා ගන්න බැරි කියලා ආයෝජන මණ්ඩලයට විරුද්ධව. එවැනි වගන්ති මේ පනතේ නැහැ. ඒතකොට මේ පනතට විරුද්ධ වෙන අය කොහොමද 1978 පනත විවේචනය නොකරන්නේ? 1992 පනත කොහොමද සම්පූර්ණයෙන් අනුමත කරන්නේ? ඒවා පරස්පර නැද්ද? ඒවා පටු දේශපාලන අරමුණු සඳහා කරන වැඩ නෙවෙයිද? අවසාන වශයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේකයි තත්ත්වය. විරෝධ පක්ෂයේ අය පමණක් නෙවෙයි අපිත් උසාවි ගියා. අපේ පක්ෂයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපතියට මමත් උසාවි ගියා. මං වෙනුවෙන් පෙනී සිටියා ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන හා ජනාධිපති නීතිඥ නවීන් මාරපන. අපේ පක්ෂයේ මහලේකම් සාගර කාර්යවාසම් මැතිතුමාත් උසාවි ගියා. දැන් අපි සංශෝධන අපිම ඉදිරිපත් කළා. අපේ නීතිඥයන් හරහා නීතිපති දෙපාර්තමේන්තුව හරහා අපි උසාවියට සංශෝධන ඉදිරිපත් කළා. මේ සංශෝධන අපි මේ ගරු සභාවට ගේන්නේ උසාවියේ නඩු තීන්දුවෙන් පස්සේ නෙවෙයි. අපි උසාවියෙන් ඉල්ලා සිටියා මේවා පිළිගන්නේ කියලා. උසාවිය ඒවා පිළිගත්තා. ඒ නඩු තීන්දුවේ ඔක්කොම තියෙනවා. එතකොට උසාවියෙන් යෝජනා වන සියලුම සංශෝධන රජයක් හැටියට අපි පිළිගන්නවා. අද දවල් කමිටු අධිරේදී අපි මේවා පනතට අන්තර්ගත කරනවා. ඊයේ හවස කැබිනට් මණ්ඩලයේ විශේෂ රැස්වීමක් තිබුණා. කැබිනට් මණ්ඩලයේ රැස්වීමේදී කැබිනට් ඇමතිවරුන් ඒකමතිව තීරණය කළා ඒ සියලුම සංශෝධන මේ පනතට අන්තර්ගත කිරීමට. එසේ කිරීමෙන් පසු කිසිම සැකයක් නැහැ. 3/2ක බහුතරයක් අවශ්‍ය නැහැ. ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ. සරල බහුතරයකින් මේ රටේ ජනතාවගේ සුවසත සඳහා ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහා රක්ෂා බිහි කිරීම සඳහා රටේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ දැමීම සඳහා ඒ අභිවතාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා අපි මේ පනත සරල බහුතරයකින් සම්මත කරන බව මම ඉතාමත් ගෞරවයෙන් ප්‍රකාශ කරනවා. ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායක. asianmirror.lk